SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 ජූලි 9 බ්‍රහස්පතින්දා සිරස්තල කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ කොවිඩ් රෝගීන් 57ක් එම මධ්‍යස්ථානයේ සිට පැමිණි නාත්තන්ඩියේ උපදේශකාවකටත් කොරෝනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක උප පොලිස් පරීක්ෂකට අයත් ලොරි 3ක් සහ සුපිරි මෝටර් රථයක් පොලිස් භාරයට පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවීමට වගකිව යුත්තේ එවක ජනපති සහ අගමැති යුදහමුදා බුද්ධි නිලධාරියෙක් පාස්කු කොමිසමේදී කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගයි. කන්දකාඩුහි මද්‍රව්‍යවලට ඇබ්බැහිවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේ රැඳවියන් 56 දෙනෙකුට සහ එම මධ්‍යස්ථානයේ උපදේශිකාවකට COVID-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. එම උපදේශිකාව නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. එලෙස සාමාන්‍ය ජන සමාජයෙන් COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනුනේ දින 70කට පසුවයි. The big story. කන්දකාඩුහි පිහිටි මද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වෙනිදා යොමු කළ රඳවුවකු මාස 3ක පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ජූනි 26 වෙනිදා පොළොන්නරුව බන්ධනාගාරය වෙත යොමු කර තිබුණා. ඊට පසුදින මෙම රඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කෙරෙනු අතර පසුගිය 7 වෙනිදා ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. මෙම රඳවියාට COVID-19 ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ආසාදිතයා රඳවා සිටි කන්දකාඩු මද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවියන් සහකාරී මණ්ඩලයේ 450 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කළා. ඉන් 56 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වර 3:15ට නිකුත් කළ නිවේදනයකින් තහවුරු කළා. ඔවුන් වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදීම ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍යංශවල අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. ඒ මාරවිල මූලික රෝහලේදී සිදු කළ PCR පරීක්ෂාවකදී ඇය කන්දකාඩු මද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශකාවක් ලෙස සේවය කරන තැනැත්තියක් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. ඇය පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදී ඔහුගේ උපදේශකාව ලෙසද කටයුතු කර තිබෙනවා. ඇයගේ මව සහ පියා ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඇයගේ නිවස සහ ඒ අවට ප්‍රදේශයේ විෂ බීජහරණයට ලක් කෙරුණා. සාමාන්‍ය සමාජයෙන් මෙලෙස COVID-19 ආසාදිතයෙක් හඳුනාගෙනුනේ දින 70කට පසුවයි. මෙම කාන්තාව ජූලි 3 වෙනිදා නිවාඩු ඇවිත් තියෙනවා ගෙදර. එනකොටත් තිබිලා තියෙනවා කැස්ස වුණ අදි රෝග ලක්ෂණ. ඊපස්සේ යා ළඟ තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. MOH සැක හිතලා MOH මාරවිල රෝහලට යොමු කරනවා PCR පරීක්ෂණ සඳහා. අපිට අද 12:00 වෙද්දි තමයි අපිට මේ PCR පරීක්ෂණය පොසිටිව් කියලා තොරතුරු ලැබෙන්නේ. මේ කාන්තාවගේ ඉමීඩියට් කන්ටැක්ට් ඉන්න අම්මයි තාත්තයි. ඒ අවට මේ කාන්තාව ගිහිල්ලා තියෙනවා ටේලර් ෂොප් එකකටයි තවත් ගෙදරකටයි. එතකොට ඒ නිවැසියන්ව සහ ටේලර් ෂොප් එකේ අයගේ PCR පරීක්ෂණ කරන්න යොමු කරලා තියෙනවා. ඊට අමතරව එයාගේ ආශ්‍රිතයින් මේ වෙනකොට හොයා ගනිමින් පවතිනවා. ඒ හොයාව පොළොන්නරුවට ගෙනල්ලා දාලා තියෙන්නේ කන්දකාඩු රිහැබිලිටේෂන් සෙන්ටර් එකේ කැබ් එකක. ඊට පස්සේ පොළොන්නරුවෙන් එයා බස් එකක ඇවිල්ලා තිනවා කුරුණෑගලට. කුරුණෑගලින් මීගමු බස් එකක තමයි එයා ඇවිල්ලා තියෙන්නේ දංකොටුවට. ඊපස්සේ දංකොටුවෙන් නැවත නාත්තන්ඩිය පැත්තට ඇවිල්ලා තිනවා. ඒකත් පොදු ප්‍රවාහන සේවයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒනා මාස්ක් එකක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. මාස්ක් එකක් දාලා තිබිච්ච නිසා අපි හිතනවා යම් තාක් දුරකට මේ ආරක්ෂාවක් සැපෙන්න ඇති කියලා. අනිකුත් 56 දෙනා කන්දකාඩු තුල සිටින අයවලුන්
ඉතින් එබැවින් ඔවුන්ගෙන් සමාජයට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් නැහැ. නමුත් නිමාඩු සිටපු එම උපදේශක උපදේශිකාවන් 8 දෙනෙකු පමණ මේ වන විටත් අපි රැගෙනීමට කටයුතු කරලා තිබෙනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිට පසුගිය ජූනි 29 වෙනිදා මොනරාගල බන්ධනාගාරයේ වෙත රඳවුවන් 33 දෙනෙකු මාරු කර තිබුණා. ඔවුන්ගෙන් 30 දෙනෙකුට COVID-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පසුගිය 6 වෙනිදා මොනරාගල දිස්ත්‍රික් රෝහලේදී PCR පරීක්ෂණ සිදු කළ අතර ඔවුන්ට COVID-19 ආසාදනය වී නැතැයි එහිදී තහවුරු වුණා. කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් රඳවියා සමග සමීප සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මොනරාගල බන්ධනාගාරය වෙත මාරු කළ මෙම රඳවුවන් 33 දෙනාම සෞඛ්‍ය උපදෙස් මත ඊයේ පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමයි මෙන්න මේ විදියට අපේ සමාජය තුළ තවත් COVID-19 රෝගීන් සිටිය හැකියි. අන්න ඒ නිසා තමයි අපි නිතරම අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ වැදගත්කම. ඒ වගේම මුඛ ආවරණය පළ දෙන්න. නිතරම අත පිරිසුදු කරලා සබන් යොදා හොදා තබා ගැනීම, කැස්ස සම්ප්‍රදේශාව තියෙනවා නම් ගෙදරට වෙලා ඉඳීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. අපි හිතනවා කන්දකාඩු වල අපිට හමු වෙච්ච පොකුර අපිට අභියෝගයක් නෙවෙයි කියලා. මේ අතර ගත වූ පැය 24 තුළ මෙරටින් නව ආසාදිතයන් 61 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් ගණන 2154ක් දක්වා ඉහළ ගියා. ඉන් 1979 දෙනෙකු මෙවර විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 164ක්. The big story. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 300ක් පමණ අහිමිවීමට වගකිව යුත්තේ එවකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බව යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාර එල්ලවන අවස්ථාවේ රාජකාරී නිරතව සිටි ආරක්ෂක ලේකම් හේමශ්‍රී ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දරන් අය අද දිනේදීත් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශනයකට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියා. 2017-2019 කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබා දෙමින් බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට ලැබෙන තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට පෞද්ගලිකව ඉදිරිපත් කිරීම සඳහා ලිපිගොනු රැගෙන ගියත් ඊට අවස්ථාව හිමි නොවූ බවයි. ජාතික බුද්ධි ප්‍රධානියට ලැබෙන තොරතුර ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කිරීම සඳහා සතියකට දෙවතාවක් පැයක හෝ පැය දෙකක කාලයක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළද තමන් සේවය කළ අවුරුදු දෙකක කාලයේ ඊට අවස්ථාවක් හිමි නොවූ බවද බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළා. කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු එවක ආරක්ෂක ලේකම්වරුන් ලෙස දුරේ කටයුතු කළ බවද බුද්ධ්‍යංශ නිලධාරියා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානයේ පිරිසක් සමග පැමිණ ආරක්ෂක ලේකම් හමුවේ සිය විරෝධය දැක්වූ බවද සාක්ෂිකරු පවසා සිටියා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 300ක් පමණ මිය යාමට වගකිව යුත්තේ එවකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වන බවද බුද්ධි නිලධාරියා අවධාරණය කර සිටියා. තමා කිසිවක් නොදන්නා බව කියමින් ඒ අයට වගකීම් වලින් ගැලවෙන්නට නොහැකි බවද බුද්ධ්‍යංශ නිලධාරියා කොමිසම හමුවේ පැවසුවා. එවකට සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති අන්තර් සම්බන්ධතාවය බිඳවැටීම ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් වූ බවද ඔහු පවසා සිටියා. මේ අතර පාස්කු ප්‍රහාර එල්ලවන අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දරන් අය අද දිනේදීත් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමා හිටපු ජනාධිපතිතුමාත් ඔබතුමාට චෝදනා කරනවා, හැම කෙනාම චෝදනා කරනවා. ඔබතුමාට නිකන් වාදෙට නිකන් කියන්නේ අදහසක් ඔබතුමා මුනියත රකින්නනේ. ඔබතුමාට නිර්දෝෂී වෙන්න කාරණයක් තියෙනවනේ. ඈ කොහොමද කියලා මූණත් බලන්න අපි එකක් සර් හොඳින්නේ ඔය සර් හොඳින්නේ සර් එච්චරයි සර් thank you සර් මේ හිටපු ජනාධිපතිතුමා කියනවා මේ හිටපු කට්ටිය තමයි වග කියන්න ඕන කියලා. ඒ කියන්නේ ඔබතුමාලට නෙමෙයි චෝදනා කරන්නේ. කමක් නැහැ. චෝදනා කිරීම අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. නිදහස් වීමේ අයිතිය ඔබතුමාටත් තියෙනවනේ. ඒකත් තියෙනවා. ඔව්. හරි. බොහොම ඕකේ. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. අද 10 මාර්ට මං ගියා. මේ වෙලාව දක්වා මගෙන් අහපු සියලුම ප්‍රශ්න වලට මම දන්න දේවල් ඔක්කොම මං සාක්ෂි විදියට දුන්නා.
නෑ මගේ අමාත්‍යාංශය යටතේ තිබිච්ච ආයතන වෙන IDB ආයතනය ගැන ඒ ආයතනයෙන් කටයුතු ගැන අනිත් එක අර අලාවුඩීන් ජුවලර්ස් අධිපති අලාවුඩීන් ගැන යාගේ බෑනා වෙන ඉන්ෂාෆ් අහමඩ් ගැන ඒ අපේ අමාත්‍යාංශය කටයුතු වලට සම්බන්ධ වෙන සබ්ජෙක්ට් සම්බන්ධව එහෙම සියලු දේවල් අහපුවට මම දන්න උත්තර සියලුම දේවල් මම දුන්නා. ඔබතුමාට චෝදනා රසක් එල්ල වෙනවා. ඔබතුමා තාමත් නිවැරදි කරු කියලාද කියන්නේ? මම නිර්දෝෂී කිසිම ත්‍රස්තවාද කටයුතු වලට අපි සම්බන්ධ නැහැ. මම සම්බන්ධ නැහැ. මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් නවීන මෝටර රථයක් ඇතුළු රථවාහන 6ක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් ලොරි රථ 3ක්, වෑන් රථ 2ක් සහ නවීන මෝටර රථයක් ගම්පහ පල්ලිවිල ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් සැරයන්වරයෙකුට අයත් ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. මත්කුරු ජාවාරමට මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවට පසුගිය දිනවල තොරතුරු අනාවරණ වූ අතර මේ වන විට නිලධාරීන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මත්කුරු නැවත මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අලෙවි කිරීමේ චෝදනාව මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු සහ සිවිල් වැසියන් 30 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මහමැතිවරණයෙන් පසු පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ලේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවකදී. මාවනැල්ල මැතිවරණ කොට්ටාශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් දැනුවත් කිරීමේ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රටේ ජනාධිපතිවරයා 19 ලක්ෂයකින් දිනනකොට පාර්ලිමේන්තුව අපි අනිවාර්යයෙන්ම දිනනවා කියන එක උන් පිළි අරගෙන ඉවරයි. ඊළඟට පාර්ලිමේන්තුව එක පැත්තකයි ජනාධිපතිවරයා තාපක්ෂයකටයි අයිති වුණාම ප්‍රතිපත්ති ගැටුමක් එනවා. අපි දැක්කා ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය අරගෙන මාව පැරදුවට පස්සේ ටික දවසක් වැඩ කළා. සිරිකොතටත් ගියා. ගිහිල්ලා ඔහුගේ සහාය ගන්න බල බැලුවා. නමුත් මොකද වුනේ? දෙදෙනාගේ ප්‍රතිපත්ති වෙනස්, අදහස් වෙනස්, අන්න ගැටුම ඇති වුණා. අපි පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරනවා. අපිට 3න් 2ක බලයක් අවශ්‍යයි. ඒක විශස්ථාව වෙනස් කරන්න. පුළුවන් ඉක්මනින් පරණ ක්‍රමයට හරි පළාත් සභාව මැතිවරණය තියලා පළාත් සභාව අපි සම්මත කරගන්නවා කියන එක අපි තමුන්නාන්සලට මතක් කරගන්නවා. ඉතින් එහෙම කරලා තමයි ජනතාවට පාලන බලය ජනතාවගේ අතරට ක්‍රමානුකූලව ගෙනියන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ රටක් ගෙනියන්න අමාරුයි. ජනාධිපතිවරයා බොහොම පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා තියෙනවා. වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕන පාර්ලිමේන්තුව වලේ තිබිලා. ඒක සඳහා අපිට 3න් 2 බලය අවශ්‍යයි. මෙරට ආර්ථිකය දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කිරිලවල පැවති ජනහමුවකදී. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කිරිල්ලවල ප්‍රදේශයේදී ජනහමුවක් පැවැත්වුණා. ගිය සිකුරාදා විදුලි බිලට සහනයක් දෙනවා මං කිව්වයන් පස්සේ ආණ්ඩුව දැම්මම විදුලි බිලට සහනයක් දෙනවා කිව්වා. ඉතින් බලයට එන්න ඉස්සෙල්ලා මම එකක් ඉටු කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දෙන්න පිටු ටිකක් කරලා දෙන්න. පින් කැටෙන් හොරකම් කරන්න ගිහින් අහුණා මං කතා කරපු නිසා. කිසිම ආදායමක් නැහැ. ඉතින් හැමදාම සල්ලි හොරකම් කරන්න බලනවා. අපි පොරොන්දු වුණ දීමනා ටික මේ අවුරුද්ද දීලා නැහැ. පළවෙනි වතාවට සිංහල අවුරුද්දට දෙමළ අලුත් අවුරුද්දට උත්සව දීමනාව ලැබුණේ නැහැ. රජයේ සේවකයන්ට පළවෙනි සිංහල අවුරුද්ද මේක වාර්තාගත වෙනවා. අපි තීරණය කරන්න ඕනේ අවුරුදු 2ක් 3ක් අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? නැත්නම් අපි ආර්ථිකය ආපහු නව පණක් දීලා කොහොම හරි අපි ජීවත් වෙනවද කියලා. මේ ආර්ථිකය බේරාගෙන ඔබේ අතට ගෙදර ආර්ථිකයේ දියුණු කරන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා මම කියනවා.
තම ආණ්ඩුවක් බිහිකර පැය 24ක් ඇතුළත මෙරට ජනතාවට 104ක සහන පොලියක් යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොල්ගහවෙල ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ නායක සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ පොල්ගහවෙල වීරඹුගදර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. මම තමුන්නාන්සලට කියන්න කැමතියි අපේ ආණ්ඩුව 5 වෙනිදාට බිහි වෙනවා. ඒක ගැන කිසිම සැකයක් නැහැ. මේ රටේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන සමස්ත ජනතාව අලුත් යුගයක් නිර්මාණය කරනවා. සමගි ජන බලවේගයේ දිනවල ඒ යුගය නිර්මාණය කරනකොට ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත 104 සහන ණය පොලි වැඩසටහන මගේ ප්‍රධානත්වයෙන් මුළු රටේම දියත් කරන වැඩසටහන අපි ආරම්භ කරනවා. සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට අනිවාර්යෙන්ම හැම පවුලකටම 20000ක් ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපේ ආණ්ඩුව තීන්දුව කළාම දැන් මේ ප්‍රකාශයට කල්ලි දෙකක් කලබල වෙලා. එක කල්ලියක් තමයි පොහොට්ටු කල්ලිය. අනිත් කල්ලිය තමයි මහ බැංකු කල්ලිය. දැන් ඔබතුමාලා දන්නවද මහ බැංකු කල්ලියයි පොහොට්ටු කල්ලියයි දෙකොල්ලම දේශපාලන දීගයකට අත්සන් තබලා තියෙනවා. මේ ඊයේ පෙරේද රෙජිස්ටර් උනේ. දැන් දෙකොල්ලොන්ගේ තියෙන හොර හවුල. හොරුන් රකින්න හොර හවුලට කවුද පොල්ගහවෙල ඡන්ද දෙන්නේ? මේ ආණ්ඩුව දන්නේ කැපිල්ලම තමයි. ගර්භණී අම්මගේ පෝෂණ සලාකයක් තපන්න යනවා. දැන් ලැබෙනවද? ලැබෙනවද? එහෙනම් කැපිලා. මහමැතිවරණ උණුසුම දිනෙන් දින වැඩි වෙනවා. දේශපාලන වේදිකාවලදී අපේක්ෂකයන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. වෙනදා අලියට ගහන්න කැමති නැති එකත් මේකට ගහනවා. මොකද රනිල් නැති නිසා. දන්නව රනිල් එක්ක ආණ්ඩුව පිටේවත් ආපහු දෙනවා. අපි හැමදාම එයාට කෑම පිඟාන බෙදලා දෙනවා. කා ගන්න බෑ හලා ගන්න. එයාගේ ඇඟේ හලා ගත්තට කමක් නැහැ. හොදි ටික අපේ ඇඟෙත් හලාගෙන හලා ගන්න. අලිය හොඳ නැහැ. නමුත් අලියගේ වලිගෙල්ලෙන්න ප්‍රශ්නයක් නැහැ කියන කට්ටියගේ කොළ පාටත් හොඳ නැහැ කියලා ඒගොල්ලොන්ගේ පක්ෂයක් නිල් කරගෙන ඒත් කොළ පාට අල්ලගෙන දඟලන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒගොල්ලොන්ගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන නිල් අනිත් දෙයියනේ ගන්නකෝ ඒක. මගේ මේ තියෙන කොළ සහ කහනේ. දැන් මේ ඇත්තට මේ හරිනේ. කොළයි කහයි එක්ක වුණාම එන පාට මොකද්ද? නිල් නේද? ඒකනේ අපි දාලා තින් දෙක එකට. නිල් කියලා කියන්නේ කොළයි කහයි එක්ක වුණා නිල්. අපිට පෙන්නන්නත් පුළුවන් පාට කරලා. මේ පිස්සුනේ අනේ කොළ පාටක් අල්ලන් දඟලනවා. අපේ පාට කොළ. ඒගොල්ලන්ගේ පාට නිල්. වර්ණාන්තතාවය තියෙනවා නම් ඒකට නායකතුමත් එක්කම ගිහිල්ලා ප්‍රතිකාර ටිකක් ලබා ගන්න එක ඡන්දෙන් මිනිස්සු රවට්ටනවට වඩා යහපත් ක්‍රියාවක් බවට පත් වෙනවා. මම අහනවා මොනවාද මේ මොන්ටිසෝරි වැඩ මේ මැතිවරණයක් කියලා පාටක් අල්ලගෙනත් රණ්ඩු කරන්න යනවා. ඉතින් මම හිතන්නේ මඩ ගෑවිච්ච කොළ පාට එතන තියෙනවා. පිරිසිදු කොළ පාට මෙතන තියෙනවා. දැන් බලන්න සමගි ජන බලවේගයේ තරඟකාත් එක්කද තියෙන්නේ කියලා. දැන් එක සැරයක් ලකුණකට රණ්ඩු වුණා. දැන් ඊළඟ සැරේ පාටට පක්ෂේ රණ්ඩු වෙනවා. සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගයයි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයයි දෙකම නැති වෙලා පාර්ලිමේන්තු 80ත් අහිමි වුණොත් අපි පුදුම වෙන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂික හිටගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්කද සජිත් ප්‍රේමදාස එක්කද කියන එක අගෝස්තු 5 වෙනිදාට අපි පෙන්නලා දෙනවා කියලා අපි බයනතෝ කියනවා. දේශපාලනය තුළ පල් නොවිච්ච ඒක ඇතුලේ ජරාජීර්ණ නොවිච්ච හරි තීරණ අරගෙන ඉස්සරහට යන්න පුළුවන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල හරියට අවබෝධ කරගන්න පුළුවන් ඒ වැඩපිළිවෙල ආපහු තමන්ගේ ප්‍රදේශවලට ගම්බිම් වලට ගෙනිහිල්ලා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ජාතිය දේශපාලකයෝ තමයි ඉදිරි පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ආපු එක්කෙනෙකුට උලුවත්තන දෙන්නේ නැහැ. වට කරලා ගහනවා. 2015 මැතිවරණයේදී මේ කට්ටිය සත් ජාතික පක්ෂයට කුණා කියලා මාව ගාල්ලේ දිස්ත්‍රික්කයෙන්ම පරාජය කරන්න දඟලුවේ. නෙළුවේම එක්කෙනෙක් ඇවිල්ලා නෙළුවා කියලා මම දන්නවා. නෙලලා අනිත් පැත්තට ගියා. කවදාවත් ඒකට සමාවක් ලැබෙන්නේ නැහැ. අවංක දේශපාලනය වෙනුවෙන් මම මගේ ජීවිතේ සදාටම කැප කරනවා. ඒක සත්‍යයි. මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන නවක අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු ගෙන එන රෝඩ් ටු ද පාර්ලිමේන්ට් විශේෂාංගය දැන්. මෙවර මහමැතිවරණය සඳහා තරඟවදින වෘත්තීයවේදීන් එවැගේම අලුත් චරිත ඔබට හඳුන්වා දෙමින් ඔවුන් සතු වැඩපිළිවෙල කුමක්ද? ඔවුන් අනාගතයේ ඔබේ ගැටලු වෙනුවෙන් කවර ආකාරයෙන් පෙනී ඉන්නවාද කියන කාරණාව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙමින් තමයි රෝඩ් ටු ද පාර්ලිමේන්ට් වැඩසටහන අපි මේ ආකාරයෙන් මහමැතිවරණයේ තෙක් ඔබ වෙත ගෙන එන්නේ. ඔබ හිතන විදිහට අභිනව පාර්ලිමේන්තුව වෘත්තීයවේදීන් නියෝජනය කළ යුත්තේ ඇයි? බොහෝ ශේෂ්ඨ පිළිබඳව අධ්‍යයනය කරපු ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව කිසියම් ශාස්ත්‍රීය පරිචයක්, ඒ වගේම
ප්‍රායෝගික අධ්‍යාපනයක් ලැබීම තුළින් මේ ප්‍රශ්නයක ගැඹුර තේරෙනවා. ඒ පිළිතුර මා හිතනවා ලබා දීම සඳහා විශේෂ හැකියාවක් වියතුන්ට තිබෙනවා. ඒ නිසා මේ වියත් කණ්ඩායමේ නියෝජනයක් පාර්ලිමේන්තුවට මහජනතාව විසින් වෙසෙසීම මේ කාලයේදී අපේක්ෂා කරනවා. ඔය වහබැංකු බංකල්ලේ මංකොල්ලේ හිටියේ මේ මෝඩලම මිනිස්සුන්ට නෙවෙයි. ගමේ බණ්ඩායයි සිරිමක්කයි නෙවෙයි හිටියේ. ඔය වියත්තු කියන කණ්ඩායම. ලංකාවේ ලොකු වැට් වංචාව කරේ කවුද? ඔය වියත්තු කියන කණ්ඩායම. මේලා ලොකුම හානිලා තියෙන වියත්තුන්ගේ. ඒ නිසා මම විශ්වාස කරනවා දේශපාලනයට වියත්තු අවශ්‍යයි. නමුත් මම විශ්වාස කරනවා මේ දේශපාලනයට අවශ්‍ය කරන්නේ ලැජ්ජා බය තියෙන මිනිස්සු. මොකද නැත්තම් හොරකම් කළා වංචා කළා අද්දක උස්සන් කියලා පෙන්නනවා. ලැජ්ජාවත් වෙනවා ආයෙ කන්දෙන් ගන්න වෙනවා. මම හිතනවා ජනාධිපතිතුමා හරිය නියම ආකාරයට දේශපාලන තීන්දුව ගැනීම සහ රාජ්‍ය පරිපාලනය කියන දෙක හරි ලස්සනට වෙන් කරා. අපි අපේක්ෂා කරේ වියත්මගේදී ඔන්න ඔය සංකල්ප එකක්. අපි වගේ ගමෙන් ආපු ආධුනිකයන්ට නැතිනම් මේ පොළොවෙන් පැන නගින නායකයන්ට රාජ්‍ය නායකත්වයේ දා යෑම දක්වා පාර්ලිමේන්තුවට යෑම දක්වා ප්‍රවේශ මාර්ගයක් හදලා තිබෙනවා. වියත් මගේදී අපි අපේක්ෂා කරේ අන්න ඒකයි. ජාත්‍යන්තර නායකත්වයක් එන්න ඕනේ මේ රටට. අලුත් නුවරක් එන්න ඕනේ. දැන් අවුරුදු කීයක්ද මදෑ හිටියා. රාජනික පරම්පරාවක් මහා කාලයක් හිටියා මදෑ. අපිට ඕන අලුත් මිනිස්සු. අලුත් ලෝකෙට අපි යන්න ඕනේ. හරියන්ට වරදින්න හරි. ගඟට පැන්නොත් ඒ පීනලා ගොඩ වෙන්න පුළුවන්. උඩ කෑ ගහට හරියන්නේ නැහැ නේ. මනුසත් දෙරණ ආරම්භ කළ මුඛාවරණ බිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ යාපනයේ නගරය කේන්ද්‍ර කර ගනිමින්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ අවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්ව පසුගියදා ආරම්භ කළ අතර එහි තවත් පියවරක් අද යාපනයේ නගරයේදී සිදු කෙරුණා. ලෝකයේම කොවිඩ් අවදානමට ලක් වෙලා ඉන්න අවස්ථාවක ඊට මුහුණ දීම සඳහා අපි යාපනයේ මුඛාවරණ බෙදා දෙනවා. I strongly believe this CSR activity definitely help our people to prevent from this COVID-19. අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් 071 යන දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. දැන් අවධානය ව්‍යාපාරික පුවතක් වෙත. මාස 3ක කාලයකට පසු නැවත පාසල් විවෘත කිරීමත් සමගින් පාසල් සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගල්කිස්ස විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණා. වැඩසටහන සංවිධානය කර තිබුණේ මයිලෝ අනුග්‍රහයෙන්. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන පත්‍රිකාශය නිමාවට පත්වනවා. ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අද දෙරණ 360 මීළඟට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.